හරි. එහෙමනම් අටේ පන්තියේ දරුවෝ පාඩම පටන් ගන්නයි අපි හදන්නේ පුතේ. දැන් මේ ලොකු ගැටලුවක් ආව මේ වෙලාවට සම්බන්ධ වෙන්න බැරි ළමයි ඉන්නවා කියලා අපි ඒගොල්ලන්ට මොකක් හරි විකල්පයක් ගමු. පන්ති පටන් ගන්නකම් කොහොමත් ලබන මාසේ අපිට පන්ති පටන් ගන්න පුළුවන් වෙයි. මේ මාසේ විතරක් අපි ඔන්ලයින් වලින් කරමු. හැමදෙනාටම මේ ටියුට් එක මම හිතනවා ලැබිලා ඇති. සෑම දරුවෙකුටම සංඛ්‍යා රටා පිළිබඳ මේ ටියුට් එක පළවෙනි ටියුට් එක. හරි. පන්තියට සම්බන්ධ වෙච්ච දරුවෝ දෙන්නෙක් විතර තාම සම්බන්ධ නැහැ. ඒගොල්ලන්ට පස්සේ ඕනනම් අපි මේ පාඩම YouTube එකකට දානවා. එතකින් ගන්න පුළුවන්. දැනට අපි කරගෙන යම් මේ දැන් අහගන්න වැඩ කරන ආකාරය මේකයි. ඕගොල්ලන්ට අටේ ශ්‍රේණියේ දරුවන්ට ඕගොල්ලන්ට මාසේ පටන් ගන්නකොටම හැම වෙලේම ටියුට් දෙකක් හම්බ වෙනවා. දෙකක් හරි මේ මාසෙක අයිති ටියුට් එක හම්බ වෙනවා. ටියුට් දෙකක් හරි හතරක් හරි මේ මාසෙක අයිති පාඩම් ටිකේ ටියුට් හම්බ වෙනවා. දැන් පන්ති පටන් ගන්න පුළුවන් වෙච්චාම පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න අවස්ථාව ලැබුණාම අපි ටියුට් එක පන්තියට දෙනවා. දැනට පන්ති පටන් ගන්න ඉස්සර ටියුට් එක බෙදනවා මුළු මාසෙම. දැන් ඔයගොල්ලෝ මේ මාසේ මුදල් ගෙවලා ටියුට් දෙකක් අරන් ගිහින් ඇද්දි මේ මාසෙක අයිති හරි. එතකොට මේ වගේ හැම මාසෙම ටියුට් එකක් දෙකක් මාසේ මුලදී හම්බ වෙනවා. පන්ති පටන් ගත්තට පස්සේ නම් මේ පන්තිය සාමාන්‍ය විදිහට ඔන්ලයින් නැතුව කරගෙන යනකොට ඒ දාට අයිති පාඩමේ ටියුට් එකේ දාට දෙන්න. හරි. දැන් සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ ඕගොල්ලන්ගේ සටහන් පොතේ පාඩම් කරගෙන යන්න හැම වෙලෙම පොත් දෙකක් තියාගන්න. පොත් දෙකක් තියාගන්න එක පොතක් පන්තියේ ගණන් හදන්න ගන්න අභ්‍යාස. එක පොතක් අභ්‍යාස පොත පන්තියේ ගණන් හදන්න. තව පොතක් තියාගන්න පැවරුම් පොත. මම ගෙදර දෙන වැඩ කරන්න තියෙන පොතක් තියෙනවා. ඒ පොත පස්සේ අද දැනට ඇතුවට කමන්නේ. පස්සේ හදලා තියාගන්න පැවරුම් පොත. අද අභ්‍යාස පොත් තිබ්බහම ඇති. ඒ පාඩමක් ඉවර වුණාම මම ගෙදර වැඩ දෙනවා හැමදාම. පාඩමේ අද දවසේ වැඩ ඉවර වුණාම. ඒක පැවරුම් පොතේ කරන්න ඕනේ. ඒක ලබන සතියේ දවස වෙනකොට ඒ පැවරුම් පොතේ ගණන් ටික හදලා තියෙනවා අපි ඒ ටික බලමු. හරි. හොඳයි. මකන්න එකක් එනවනේ. ඊට අමතරව හැම මාසෙම ඕගොල්ලන්ට පරීක්ෂණයක් ලියන්න. ඔයගොල්ලෝ පරීක්ෂණයක් ලියනවා හැම මාසෙකම සැරයක් ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න. ඒක ලියන්නේ මාසයේ අන්තිමට. ඒ විදිහට අපි එක මාසයකට එක පරීක්ෂණේ ගානේ මාස ටිකේ අපි පරීක්ෂණ ටික ලියන්න යනවා. එතකොට මේ වැඩ ටික හොඳට කරගෙන ගියාම පරීක්ෂණ 10ක් විතර අවුරුද්දට ලිය වෙනවා. ගණන් ගොඩක් හැදෙනවා. ගණිතයෙන් හොඳ මට්ටමකට එන්න පුළුවන් මාත් එක්ක වැඩ කළොත්. හරි? ඉන්න ටික දෙනා හරියට වැඩ කළොත් හොඳ ප්‍රතිඵලයකට එයි. හරි. එහෙනම් දැන් පළවෙනි පාඩම ඕගොල්ලන්ගේ සටහන් පොතේ ලියන්න සංඛ්‍යා රටා. පාඩම ලියන්න සංඛ්‍යා රටා. ටියුට් එක බලන්න. ටියුට් එකේ තියෙනවා ඔයගොල්ලන්ගේ ටියුට් එකේ 1 2 3 4 5 6.
ඒකට අපි කියනවා ප්‍රකෘති සංඛ්‍යා. ඔය තියෙන අපි ඉගෙන ගන්න ප්‍රකෘති සංඛ්‍යා කුලකයේ මේ තියෙන්නේ. සාමාන්‍ය ගණිත ගන්න ඉලක්කම් ඔය තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා 2 4 6 8. ඒ අපි ඉගෙන ගන්න ඉරට්ටේ සංඛ්‍යා කුලකයේ මේ තියෙන්නේ. ඉරට්ටේ සංඛ්‍යා කුලකයේ මේක ප්‍රකෘති සංඛ්‍යා කුලකය. 2 4 6 8 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යා කුලකය. දැන් අපි මේ ඉරට්ටේ සංඛ්‍යා හැදුණු හැටි බලන්න. පළවෙනි ඉරට්ටේ සංඛ්‍යාව. පළවෙනි ඉරට්ටේ සංඛ්‍යාව හැදුනේ කොහොමද? 2 1 වැඩි කරලා. දෙවරක් 1යි. පළවෙනි ඉරට්ටේ සංඛ්‍යාව. දෙවෙනි ඉරට්ටේ සංඛ්‍යාව ලැබුණේ කොහොමද? 2 2 වැඩි කරලා. 4යි. දෙවෙනි ඉරට්ටේ සංඛ්‍යාව. තුන්වෙනි ඉරට්ටේ සංඛ්‍යාව ලැබුණේ 2 3 වැඩි කරලා. 6යි. ඔය රටාවට තමයි යන්නේ. ආදාය ටෙවුට් එකේ පුරවන්න බලන්න. ටෙවුට් එකේ හතරවෙනි ඉරට්ටේ සංඛ්‍යාව තියෙන තැන ටෙවුට් එකේ පුරවන්න බලන්න. ඉස්තර ටෙවුට් එකේ තියෙන ඉස්තර පුරවන්න බලන්න. 2 වැඩි කිරීම 4යි. හතරවෙනි ඉරට්ටේ සංඛ්‍යාව. දෙවරක් 4 8යි. පස්වෙනි ඉරට්ටේ සංඛ්‍යාව. 2 වැඩි කිරීම 5 10යි. ඔය විදිහට අපිට පේනවා කිසියම් ඉරට්ටේ සංඛ්‍යාවක් ගන්න දෙකකින් එක වැඩි කරලා. 6 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව දෙවරක් 6යි. 10 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව. දෙවරක් 10යි. ඒ විදිහට ඉරට්ටේ සංඛ්‍යාවල පොදු පදේ වෙනවා 2යි 1. ඉරට්ටේ සංඛ්‍යාවල පොදු පදේ වෙනවා 2යි. හරි? 2යි n තමයි ඉරට්ටේ සංඛ්‍යාවල පොදු පදේ. 10 වෙනි පදේ ඕනනම් 2 10යි වැඩි කරලා. 15 වෙනි පදේ ඕනනම් 2 15යි වැඩි කරලා. මේක තමයි පොදු පදේ. හරි. ඊළඟට බලන්න 3 6 9 12 15. ඔය තියෙන්නේ 3 ගුණාකාර. 3 ගුණාකාර රටාව තමයි ඔය පෙන්නලා තියෙන්නේ. 3 ගුණාකාර රටාව. ඒක හැදිච්ච හැටි බලන්න. පළවෙනි පදේ 3 වැඩි කිරීම 1 3යි. දෙවෙනි පදේ හැදිච්ච හැටි බලන්න. 3 වැඩි කිරීම 2 6යි. තුන්වෙනි පදේ හැදිච්ච හැටි බලන්න. 3 වැඩි කිරීම 3 9යි. ආවේ රටාවට යන. දැන් පුරවන්න බලන්න ඒකේ ස්ථාන දෙක. හතරවෙනි පදය හා පස්වෙනි පදේ පුරවන්න. හතරවෙනි පදයයි පස්වෙනි පදයයි ලැබුණ හැටි ලියන්න. හරි. හතරවෙනි පදේ කියන්නේ 3 වැඩි කිරීම 4යි 12යි. පස්වෙනි පදේ 3 වැඩි කිරීම 5 15යි. ඒතර පේනවා අර ඉස්සෙල්ලා දෙකේ ගුණාකාර ඔක්තේ මේ ඉරට්ට සංඛ්‍යාවල 2යි එන්නා වගේ. 3 ගුණාකාර වල පොදු පදේ වෙන්නේ එහෙනම් 3යි. 3 ගුණාකාර වූ පොදු පදේ 3යි. ඉරට්ට සංඛ්‍යා කියන්නේ දෙකේ ගුණාකාරනේ. ඇයි වෙදෙන්නේ නැහැ පුතේ? Hey, කියන්නේ නෝ.
හරි. ඒ විදිහටම හිතන්නකෝ දැන් මේක දෙකේ ගුණාකාර. පොදු පදයේ 2යි. තුනේ ගුණාකාර වල පොදු පදයේ 3යි. ඒ වගේම කියනවා එසේම 4 8 12 16 යන සංඛ්‍යාවල 4 ගුණාකාරයි. පොදු පදයේ 4යි එන්න ඕනේ. ඊළඟට බලන්න 5 10 15 20 5 ගුණාකාරනේ. එහෙනම් ඒකේ පොදු පදයේ 5යි එන්න ඕනේ. 5 ගුණාකාර. ඒ විදිහට ලියන්න බලන්න එහා පිටුවේ කියන 7 14 කියන එකයි 9 18 පේජ් තුන පුරවන්න පොදුපත් තුන ලියන්න බලන්න. එහා පිටුවේ උඩම තියෙන පොදුපත් තුන හොයන්න. ළමයින් අපිත් එක්ක කතා කළා කියන්නේ හරි 7 14 21 28 මේක 7 ගුණාකාර. එහෙනම් පොදු පදේ වෙන්නේ මොකද්ද කියලා ලියන්න. 9 18 27 36. ඒකේ පොදු පදේ ලියන්න. 10 20 30 40 පොදු පදේ ලියන්න. ලියපුවා කියන්න බලන්න. උඩම පේජයට ආපු පොදු පදේ මොකක්ද? කතා කරන්නේ. ඔයාලට කතා කරන්න ඉඩ දීලා තියෙන්නේ. 7යි. උඩම පේජේ මොකද්ද? 7යි. ඔව් උඩ එක 7යි. ඊළඟ එක 9යි. 9යි. අන්තිම එක 10යි. 10යි. හරි. මේකේ පොදු පදය 7යි 7 ගුණාකාර මේ 9 ගුණාකාර 9යි ඊළඟ එක 10 ගුණාකාර 10යි. හොඳයි. ඊළඟට බලන්න ඔත්තේ සංඛ්‍යා රටාව 1 3 5 7 9 මේ තියෙන ඔත්තේ සංඛ්‍යා රටාව. ඔත්තේ සංඛ්‍යා රටාවල බලන්න පළවෙනි පදේ. පළවෙනි පදය හම්බ වෙලා තියෙන්නේ එක හම්බ වෙලා තියෙන්නේ කොහොමද? එක දෙකෙන් වැඩි වෙලා එකක් අඩු කරනවා. එක දෙකෙන් වැඩි කළා ඊට පස්සේ එකක් අඩු කළා. දැන් පළවෙනි පදේ එකනේ. එක ලැබිච්ච හැටි කියන්නේ එක සමානයි. එක වැඩි කිරීම දෙක අඩු කිරීම එක. දෙවරක් දෙකයි එකක් අඩු කළා එකක්. බලන්න දෙවෙනි පදේ 3 ලැබිච්ච හැටි මේක ලැබුණ හැටි. 3 ලැබුණ ආකාරය බලන්න. 3 ඉලක්කම ලැබුණේ කොහොමද? දෙක දෙකෙන් වැඩි වුණා. ඒකෙන් එකක් අඩු කළා. ඕම ඔත්තේ සංඛ්‍යාවල දෙවෙනි පදේ ලැබිච්ච හැටි. දෙක දෙකෙන් වැඩි කරලා එකක් අඩු කළා. 4න් එකක් 3. බලන්න තුන්වෙනි පදේ කියන 5 ලැබුණ හැටි. දෙක 3න් වැඩි කළා. එකක් අඩු කළා. ඒ කියන්නේ අර ඉරට්ට සංඛ්‍යාව හොයන හැටියට වැඩි කරලා එකක් අඩු කළා. දැන් අපි දන්නවා තුන්වෙනි ඉරට්ට සංඛ්‍යාව හෙව්වේ දෙවරක් 3. ඒකේ එකක් අඩු කරා. ආයේ විදිහට පුරවන්න බලන්න ඕකේ 4 වෙනි පදය, 5 වෙනි පදය, 6 වෙනි පදය, 10 වෙනි පදය, 17 වෙනි පදයට එනකම්. ඊටු ටික පුරවන්න බලන්න ඕකේ. ස්තැන් ටික පුරවන්න.
හතරවෙනි පදය, පස්වෙනි පදය, හයවෙනි පදය, 10වෙනි පදය, 17 වෙනි පදය සම්පූර්ණ කරන්න බලන්න. හොඳයි. දැන් කියන්න බලන්න පුතේ මේ උත්තර ටික එහෙනම්. හතරවෙනි පදේ. කියන්න බලන්න ගත්ත හැටි. දෙක වැඩි කිරීම හතරවෙනි පදේ කියන්නේ 7නේ නේද? 7 ලැබුණේ කොහොමද? දෙක වැඩි කිරීම 4 අඩු කිරීම 1. 9 ලැබුණේ. දෙක වැඩි කිරීම 5 අඩු කිරීම 1. 11 ලැබුණේ. දෙක වැඩි කිරීම 6 අඩු කිරීම 1. 6 වෙනි පදේ. 10 වෙනි පදේ කොහොමද ලැබුණේ? 10 වෙනි පදේ ලැබුණේ දෙක වැඩි කිරීම 10 ඍණ 1කින් ඒ කියන්නේ 19. 17 වෙනි පදේ දෙක වැඩි කිරීම 17 ඍණ 1කින් 34යි එකක් අඩු වුණා 33. ඕම් ස්ටැට් එක පිරෙන්න. හරි. එහෙනම් n වෙනි පදේ කියලා කියන්නේ පොදු පදේ කියන්නේ. n වෙනි පදේ නැත්තම් පොදු පදේ. n වෙනි පදේට තමයි අපි කියන්නේ පොදු පදේ කියන්නේ. පොදු පදේ තමයි එහෙනම් දෙගුණයක් n ඍණ 1. දෙකේ n වලින් වැඩි කරලා එකක් අඩු කරනවා. හරි.
දැන් හැමදේනම ගන්නකො සටහන් පොත. හැම දරුවෙක්ම දැන් සටහන් පොත ගන්නකො අතට. දැන් සටහන් පොතේ අපි ලියාගෙන යන්න හදන්නේ. ඔය ඉගෙන ගත්ත ටික අපි සටහන් පොතට දාගෙන ඉමු. මාතෘකාව ලියන්න සංඛ්‍යා රටා. සටහන් පොතේ ලියන්න මාතෘකාව. සංඛ්‍යා රටා. Balik kau dulu ya. හරි ලියන්න සටහන් පොතේ පුතේ සටහන් පොතේ සංඛ්‍යා රටා කියලා ලියලා ලියන්න මේ විදිහට දෙක 4 6 8 10 ඉස්පෙලක් දාන්න 2 4 6 8 10 ඉරට්ටේ සංඛ්‍යා කුලකයේ ඉරට්ටේ සංඛ්‍යා කුලකයේ පොදු පදය වරහන් ඇතුළේ ලියන්නේ n වන පදේ කියලා. පොදු පදයට අපි කියනවා n වෙනි පදය. පොදු පදේ නැත්නම් n වෙනි පදය 2යි n වේ ඒකට තරු ලකුණක් දාන්න. පළවෙනි වග. දෙවෙනි එක 3 6 9 12 ඉස්පෙලක් දාන්න. තුනෙහි ගුණාකාර රටාවේ තුනේ ගුණාකාර රටාවේ පොදු පදය තුනේ ගුණාකාර රටාවේ පොදු පදය එහෙම නැත්නම් n වන පදය. පොදු පදේ තමයි අපි කිව්වේ n වෙනි පදේ. 3යි n වේ. ඔගේ පොදු පදේ 3යි. හරි. ඊළඟ ලියනවා 4 8 12 16 ඉස්පෙලා 4හි ගුණාකාර රටාවේ 4 ගුණාකාර රටාවේ පොදු පදය 4 ගුණාකාර රටාවේ පොදු පදේ නැත්නම් n වන පදය 4යි n වේ.
ඊට පස්සේ ලියමු ඒ අයුරින් ඒ අයුරින් පහේ ගුණාකාර රටාවේ පොදු පදය 5යි ෙන්ද 6 ගුණාකාර රටාවේ පොදු පදය 6යි ෙන්ද 10 ගුණාකාර රටාවේ පොදු පදය 10යි ෙන්ද වේ. ඔය රටාවට තමයි යන්නේ. ඔය විදිහට තමයි පොදු පදේ හැදෙන්නේ. 7 ගුණාකාරවල 7යි, 8 ගුණාකාරවල 8යි, 10 ගුණාකාරවල 10යි. ඒ විදිහට තමයි ඒ ගුණාකාර රටාවල පොදු පද හැදෙන්නේ. හරි. ඒ ටික ලියා ගන්න. අන්තිමට ලියන්න 1 3 5 7 ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදය 2න් ඍණ 1 වේ. ඔත්තේ සංඛ්‍යාවල පොදු පදය 2න් ඍණ 1. ගුණාකාරවල මතක තියාගන්න පුළුවන්. ඔය ඔත්තේ සංඛ්‍යා රටාවේ පොදු පදේ හොඳට මතක තියාගන්න 2න් ඍණ 1 බව. දැන් අපි ගණන් ටිකක් හදමු. ඔය ඉගෙන ගත්ත ටිකෙන් අපි ගණන් ටිකක් දැන් හදමු. සටහන් පොතේ මේ ගණන් ලියලා හදමු. ඔය ටික තව ලියාගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ. ඉවර නැති කෙනෙක් ඉන්නවා නම්. ඉවරද? නෑ සර්. ලියාගන්න.
හරි තව ලියනා ඉන්නවද ඕක නෑනේ ආදෙන් ගණන් ටික හදමු ලියන්න දැන් පළවෙනි ගානේ ඉඳන් සටහන් පොතේ හදන්නේ සටහන් පොතේ ලියන්න මම මේ කියන ගණන් පළවෙනි ගාන 1 පස්වෙනි හතෙහි ගුණාකාරය ලියන්න පස්වෙනි හතේ ගුණාකාරය ලියන්න දැන් අපි දන්නවා හතේ ගුණාකාර වල පොදු පදේ හතේ ගුණාකාර වල පොදු පදේ වෙන්නේ 7යි පොදු පදය 7යි එන්නේ හතේ ගුණාකාරය පොදු පදය 7යි අපෙන් අහන්නේ පස්වෙනි හතේ ගුණාකාරය ඒ කියන්නේ පස්වෙනි පදේ පස්වෙනි පදේ 7 වැඩි කරනවා 5 උත්තරේ 35 ඕම් පස්වෙනි හතේ ගුණාකාරය 35 දෙක දෙවෙනි එක 11 වෙනි 11 වෙනි අටෙහි ගුණාකාරය ලියන්න හදන්න බලන්න හදන්න බලන්න ඒක තනියෙන් 11 වෙනි අටෙහි ගුණාකාරය ලියන්න එකොළොස්වෙනි අටෙහි ගුණාකාරය
එතන 8 ගුණාකාර වල පොදු පදය අපි දන්නවා 7යි. 8 ගුණාකාරයක් නම් පොදු පදය 8යි. එහෙනම් 11 වෙනි පදේ. 11 වෙනි පදේ තමයි ඉල්ලන්නේ. 11 වෙනි 8 ගුණාකාරය කියන්නේ 11 වෙනි පදේ. 8 වැඩි කරනවා 11න් උත්තරේ 88යි. ඊළඟට 3 වෙනි එක. වන ඉරට්ට සංඛ්‍යාව සොයන්න. 19 වෙනි ඉරට්ට සංඛ්‍යාව සොයන්න. 19 වෙනි ඉරට්ට සංඛ්‍යාව සොයන්න. අතකනේ ඉරට්ට සංඛ්‍යාවල පොදු පදේ වෙන්නේ ඉරට්ටේ සංඛ්‍යාවල පොදු පදේ වෙන්නේ 2n. ඉරට්ට සංඛ්‍යාවල පොදු පදේ 2යි. 2 ගුණාකාරයි. එහෙනම් 19 වෙනි පදේ. 2 වැඩි කිරීම 19යි. එහෙනම් 19 වෙනි ඉරට්ට සංඛ්‍යාව 38යි. අතර 56 යනු කීවැනි ඉරට්ටේ සංඛ්‍යාවද? ඕ අනිත් පැත්තට අහන්න. 56 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව නෙවෙයි. 56 කියලා හම්බ වෙන්නේ කීවෙනි ඉරට්ටේ සංඛ්‍යාවද? මෙහෙම හදන් ගියාම උත්තරේ 56 කියලා එන්නේ. n වලට කීය දැම්මොත්ද කියලා අහන්න. ඒක හොයන්නේ මෙහෙමයි. අනිත් පැත්තටනේ ගාන හදන්නේ. එතකොට අර පොදු පදේ වන 2යි. ඉරට්ට සංඛ්‍යාවල පොදු පදේ 2යි එන්නේ. ඉරට්ටේ සංඛ්‍යාවල පොදු පදේ වෙන්නේ 2යි. දැන් අපෙන් අහන්නේ පදේක අංකයක් නෙමෙයි 56 කීවෙනියටද තියෙන්නේ කියලා. එහෙනම් 2යින් සමාන කරනවා 56. 2යින් සමාන කරනවා 56. මේක දෙපැත්තම දෙකෙන් බෙදනවා. 2යින් දෙකෙන් බෙදුවා 56ත් දෙකෙන් බෙදුවා. 2යින් දෙකෙන් බෙදුවොත් 56 දෙකෙන් බෙදුවොත් 28යි. එහෙනම් ඒකේ තේරුම 56 යනු 28 වෙනි ඉරට්ට සංඛ්‍යාව. අන්තිමට ලියනවා 56 යනු 28 වන ඉරට්ට සංඛ්‍යාව. පනස්සය කියන්නේ 28 වෙනි ඉරට්ට සංඛ්‍යාව. හරි. දැන් ওই ටික තේරුම් ගත්තා නම් ඕගොල්ලන්ට දීලා තියෙන ටියුට් එකේ 1 2 3 4 5. ඔය ගණන් පහ දැන් ටියුට් එකේම හදන්නේ. ටියුට් එකේමයි හදන්නේ ගණන් පහ. 1 2 3 4 5 ගණන් පහ හදන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරලා කියන්න. ටියුට් එකේ ගණන් පහම හදන්න.
Ada innawada? Oh, sir. Ada.
Sorry, sir. සර් කීවෙනි ප්‍රශ්නට යනකන්ද? තව ඉවර නැද්ද පුතේ? ඉන්න අය මොකද කියන්නේ? ඉවරයි sir. ඉවරයි. හරි sir. ලියලා ඉන්නවනම් කියන්න තාම නෑ. හරි. බලමු මේ පහට උත්තර ගණන් පහයි හදන්න කිව්වේ ඈ. මේ පහේ උත්තර බලමු දැන්. දැන් රතු පෑනක් අරගෙන හරි වැරදි දාගන්න ඈ. පොතේ. ඔයගොල්ලෝමයි පොත් බලාගන්න. රතු පෑනකින් හරි වැරදි දාන්න. පළවෙනි 7 වෙනි 6 ගුණාකාරයේ කුමක්ද? ඒතර 6 ගුණාකාරවල පොදු පදේ වෙන්නේ 6 ගුණාකාර නම් පොදු පදේ වෙන්නේ 6යි. 7 වෙනි 6 ගුණාකාරේ නම් 7 වෙනි පදේ තමයි අහන්නේ. 6 වැඩි කිරීම 7යි, උත්තරේ 42. දෙක. මතක තියාගන්න මේක නමුළු උත්තරේ විතරක් ලියලා බෑ. අද කොහෙට තියෙන්න ඕනේ? මේ පොදු පදේ කියලා පේලිය නැතුණත් මේ පේජ් එක තියෙන්න. උත්තරේ විතරක් ලියන්නේ නැහැ. 12 වෙනි 9 ගුණාකාරය. එහෙනම් පොදු පදය 9 ගුණාකාර නම් 9යි එන්නේ. 12 වෙනි 9 ගුණාකාරය කියන්නේ 12 වෙනි පදය. 9 වැඩි කළා 12න් උත්තරේ 108යි. 12 වෙනි 9 ගුණාකාරය. තුන්වෙනි එක. ඉරට්ටේ සංඛ්‍යා. එහෙනම් පොදු පදය ඉරට්ටේ සංඛ්‍යාවල පොදු පදය 2යි. අපෙන් ඉල්ලන්නේ 17 වෙනි පදේ. 17 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව. 2 වැඩි කිරීම 17යි උත්තරේ 34යි. 4 96 අනු කීවෙනි ඉරට්ටේ සංඛ්‍යාවද? ඉරට්ටේ සංඛ්‍යාවල පොදු පදය 2යි. ඒක සමාන කරනවා 96.
96 කීවෙනි ඉරට්ටේ සංඛ්‍යාවද කියලා හොයන්න. දෙපැත්තම දෙකෙන් බෙදන්න. එහෙනම් n 48යි. ඒකේ තේරුම 96 යනු 48 වන ඉරට්ට සංඛ්‍යාවයි. 48 වෙනි ඉරට්ට සංඛ්‍යාව තමයි 96ක් වෙන්නේ. පස්වෙනි එකේ යහනවා 5. 125 වෙනි ඉරට්ට සංඛ්‍යාව කීයද? එහෙනම් ආයෙත් පොදු පදේ 2යි. ඉරට්ට සංඛ්‍යාව 125 වෙනි ඉරට්ට සංඛ්‍යාව 125 වෙනි පදේ 2 වැඩි කළා 125. එහෙනම් 125 වෙනි ඉරට්ට සංඛ්‍යාව 250. ඕන් දැන් හදාගන්න. ගණන් පහම හරියයි ඇතිනේ බලමු. වැරදුනා ඉන්නවනම් අඩුපාඩු හදාගන්න. මේ කෙලවරම පේන්නේ නැද්ද? දැන් හරිනේ හොඳයි. දැන් ආයෙත් සතහන් පොතට යන්න. ආයෙත් සතහන් පොතට ගන්න මේ උදාහරණ ලියන්න. දැන් ආයෙත් සතහන් පොතේ ලියන්නේ ආයෙත් ගණන් ටික. ඉස්සෙල්ලා අපි ගණන් 4 ලැබුවේ ලියුවේ පොතේ සතහන් පොතේ දැන් 5 වෙනි උදාහරණ. මේ සතහන් පොතේ ලියන උදාහරණ 5. ලියන්න 50ට අඩු 50ට අඩු ආසන්නම ඉරට්ටේ සංඛ්‍යාව කීයද? පනහට අඩු ආසන්නම ඉරට්ටේ සංඛ්‍යාව කීයද? එය කීවෙනි ඉරට්ටේ සංඛ්‍යාවද? ලියගන්න. පනහට අඩු ආසන්නම ඉරට්ටේ සංඛ්‍යාව කීයද? එය කීවෙනි ඉරට්ටේ සංඛ්‍යාවද? එතන අපි දන්නවා ඉරට්ටේ සංඛ්‍යා දෙකේ ගුණාකාරනේ. එතන 50ට අඩු ළඟම තියෙන ඉරට්ටේ සංඛ්‍යාව තමයි 50ට කිට්ටුම එක්කෙනා තමයි 50ට අඩු වෙලා තියෙන 48. හරි.
ඒතර 50ට අඩු ආසන්න විරට්ට සංඛ්‍යාව කීයද? 48යි. අපි ඒක ඉස්සෙල්ලා ලියමු. 50ට අඩු ආසන්නම ඉරට්ටේ සංඛ්‍යාව 48යි. ඕන් ආසන්නම ඉරට්ටේ ඉලක්කම. 50ට අඩු 50ට කිට්ටුව තියෙන ඉරට්ටේ ඉලක්කම 48යි. ඊළඟට අහනවා ඒක කීවෙනි ඉරට්ටේ සංඛ්‍යාවද? එහෙනම් අපි දන්නවා ඉරට්ටේ සංඛ්‍යාවල පොදු පදේ දන්නවනේ. ඉරට්ටේ සංඛ්‍යාවල පොදු පදේ අපි දන්නවා 2යි. ඒක සමාන කරනවා 48ට. 2යින් 48. 48 කීවෙනි ඉරට්ටේ සංඛ්‍යාවද කියලා හොයන්න හදයි. එය කීවෙනි ඉරට්ටේ සංඛ්‍යාව? දැන් දෙපැත්තම දෙකෙන් බෙදමු. දෙකෙන් බෙදමු. එතන n සමානයි 24යි. ඒ කියන්නේ 48 කියලා කියන්නේ 24 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව. 48 යනු 24 වන ඉරට්ටේ සංඛ්‍යාව. ඕන් ඒ ගාන හදන හැටි. හදාගන්න. හරිද ලියාන ඉවරයි? හරි සර්. හරි. ඊළඟ උදාහරණය ලියමු. 6 වෙනි උදාහරණය සටහන් පොතේ ලියන 6. පහළොස්වැනි ඔත්තේ සංඛ්‍යාව. 15 වෙනි ඔත්තේ සංඛ්‍යාව කීයද? හොඳයි ඉරට්ටේ සංඛ්‍යාව ගැන කතා කරලා ඉවරයි. 15 වෙනි ඔත්තේ සංඛ්‍යාව කීයද? දැන් අපි දන්නවා අපි ඉස්සෙල්ලා කතා කළා ඔත්තේ සංඛ්‍යාවල පොදු පදේ ගැන. ඔත්තේ සංඛ්‍යාවල පොදු පදේ අපි කිව්වා 2න් ඍණ 1. ඔය තියෙන ඔත්තේ සංඛ්‍යාවල පොදු පදේ n වෙනි පදේ. අපෙන් අහනවා 15 වෙනි ඔත්තේ සංඛ්‍යාව. ඒ කියන්නේ 15 වෙනි පදේ. මෙතන n අකුරතෙන් 15 දාන්න. 2 වැඩි කිරීම 15 අඩු කිරීම 1යි. 15 දෙකක් 30යි. එකක් අඩු කළා. එහෙනම් මෙන්න 15 වෙනි පදේ ආවා 29. 15 වෙනි පදේ 29. 15 වෙනි පදේ 29. හදාගන්න.
මේ පන්තිය කෝණේ තියෙන ලබන සතියේ නම් අර ඉතට මාරු කරලා මෙතෙන්ට ගමුද නම් මේ ළමයි ගොඩක් බෑකිනේ අහලා බලන්න මේගොල්ලෝ පුතේ ඕගොල්ලන්ට මේ උගාක් දෙනෙක් කිව්වා මේ වෙලාවේ පන්තියට ඉන්න විදිහක් නැහැ පෙර පන්තියක් එක්ක ගැටෙනවා කියලා පන්තිය ඉරිදට මාරු කරන්න පුළුවන්ද කියන්නකෝ 4 ඉඳන් 6ට බෑ සර්. ඉරිද 4 6 ගන්න බැයිද නෑ සර්. බෑ සර්. ගොඩක් අය ඉරිද 4 6 මොනවද තියෙන්නේ පුතේ දෙමළ පන්තියක් තියෙදි සර්. දෙමළ පන්තිය දෙමළ පන්තියක් තියෙනවා. එහෙනම් බෑ සර් බ්‍රහස්පතින්දට බෑද? බ්‍රහස්පතින්ද බෑ පුතේ මේ ඔන්ලයින් කරන්න බෑ පන්තිය පටන් ගත්තාම නම් බ්‍රහස්පතින්ද තමයි පන්තිය පටන් ගත්තාම නම් පන්තිය තියෙන්නේ බ්‍රහස්පතින්ද ඔන්ලයින් බ්‍රහස්පතින්ද කරන්න බෑ බ්‍රහස්පතින්ද වෙයිද පුතේ මේ බ්‍රහස්පතින්ද ඔයා එහෙනවා එහෙනම් කරමු හරි ලබන බ්‍රහස්පතින්ද ඉඳන් එහෙනම් හවස කරමු පුතේ හරි පන්තිය තියෙන වෙලාවටමයි හරිද පන්තිය තියෙන වෙලාවටමයි බ්‍රහස්පතින්ද 2:00 4:00 හරි ඒ වෙලාවට ලෑස්ති හොඳයි ඒක ලේසි ලබන සතියේ නම් බ්‍රහස්පතින්ද 2:00 4:00 වෙලාව ලෑස්ති ඔන්ලයින් නෝ එහෙනම් ලබන සතියේ නම් බ්‍රහස්පතින්ද එනවා ඇසිඩ් එක දාන්න ලබන සතියේ ලබන සතියේ බ්‍රහස්පතින්ද ඉන්නේ 6 9 එහෙනම් මතක තියාගන්න පුතේ දෙසැම්බර් 9 ඉඳන් බ්‍රහස්පතින්ද 2:00 4:00 දිගටම ඔන්ලයින් තියෙන්නේ ඒ වෙලාව පන්තිය පටන් ගත්තාමත් ඒ වෙලාව හරි ඒක ලේසි අලුත් යාළුවන්ටත් ඒකට කියන්න ලබන සතියේ නම් පන්තිය මේ වෙලාවට තියෙන්නේ නැහැ කියලා. ගැටලුවක් නැහැ. මේ පාඩම බලා ගන්න බැරි වුණාට YouTube එකෙන් බලන්න කියන්නේ. YouTube එකට අපි දානවා පාඩම. හරි. 7 වෙනි උදාහරණය ලියන්න. 6 දැන් ලියලා ඉවර ඇතිනේ. 7. හත්වෙනි උදාහරණය ලියා ගන්න. 209 යනු කීවැනි 209 යනු කීවැනි ඔත්තේ සංඛ්‍යාවද? දෙසිය 9 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? දෙසිය 9 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? දැන් අපි ඔත්තේ සංඛ්‍යාවල පොදු පදේ කියවනේ 2න් ඍණ 1 කියලා. එතන අපෙන් 209 වෙනි ඔත්තේ සංඛ්‍යාව ඇහුවා නම් n වලට 209 දාන්න තියෙනවා. නමුත් ඒක නෙමෙයි අහලා තියෙන්නේ. 209 කියන ඉලක්කම හම්බ වෙන්නේ කීවෙනි ඔත්තේ සංඛ්‍යාවටද? අපි n ට කීය දැම්මොත්ද 209 එන්නේ කියලා අහන්නේ. එතකොට කරන්නේ මේ පොදු පදයේ සමාන කරනවා 209. මේ පොදු පදයේ වල 2න් ඍණ 1 209ට සමාන කරනවා.
මේකෙන් හොයමු n වලගේ. මේකෙන් අපි හොයමු n වලගේ. එතන 2n ඍණ 1 සමානයි 209යි. ඍණ 1 මෙතනින් නැති කරමු. ඍණ 1 නැති කරන්න අපි දන්නවා ධන 1ක් ලියන්න. දෙපැත්තට මේ ධන 1 ලියන්න. සමීකරණ විසඳන හැටි අපේ පන්ති. ඍණ 1ට ධන 1යි මේ. 2n සමාන වෙනවා 209යි 1යි 210යි. දැන් දෙපැත්තම දෙකෙන් බෙදන්න. මේ පැත්තත් බෙදනවා එහා පැත්තත් බෙදනවා. n සමාන වෙනවා 105ට. n කියන්නේ 105යි. එහෙනම් 209 කියලා කියන්නේ කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? 105 වෙනි ඔත්තේ සංඛ්‍යාව. අන්තිමට ලියනවා 209 යනු 105 වන ඔත්තේ සංඛ්‍යාවයි. ඔය පොතේ 9 8 පන්තියේ අලුතෙන් සම්බන්ධ වෙන්න ඕනේ. ඔයගොල්ලන්ගේ යාළුවන්ට කියන්න හෙට කෑගල්ලේ විෂන් එකේ අපි ඉන්නවා උදේ 8 ඉඳන් හවස 3 වෙනකම්. ඇවිල්ලා පන්තියට ඇතුල් වෙලා ටියුට් ටික අරගෙන යන්න කියන්නේ. ලබන බ්‍රහස්පතින්ද පන්තිය තියෙනවා කියලා කියන්නේ. යාළුවන්ට ඒ පණිවිඩය කියන්නේ. ලබන බ්‍රහස්පතින්ද ඔන්ලයින් දැන් මේ මාසේ අපිට ඔන්ලයින් කරන්න වෙයි. ජනවාරි මාසේ පන්තිය පටන් ගන්න පුළුවන් වෙයි. මේ මාසෙට ඔහොම යමු. අදා ගන්න මේ 7 වෙනි උදාහරණේ. තව ලියන අය ඉන්නවද? ලියලා ඉවරද? ඔව් සර් ලියලා ඉවරයි. ලියලා ඉන්නවා නම් කියන්නකෝ. නැහැ. ලියනවා සර්. ලියනවා තව. ලියනවා තව. නැහැ. හරි. 8 වෙනි උදාහරණය. 8 වෙනි උදාහරණය ලියන්න. සියයට වැඩි ආසන්න 100ට වැඩි ආසන්නම ඔත්තේ සංඛ්‍යාව 100ට වැඩි ආසන්නම ඔත්තේ සංඛ්‍යාව කීයද? එය කීවැනි ඔත්තේ සංඛ්‍යාවද? සියයට වැඩි ආසන්නම ඔත්තේ සංඛ්‍යාව කීයද? එය කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? ඔත්තේ සංඛ්‍යාව ගැන අපි දන්නවනේ. දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා. එහෙනම් 100ට වැඩි. ලියන්න බලන්න තනියම. 100ට වැඩි ආසන්නම ඔත්තේ සංඛ්‍යාව ලියන්න බලන්න හිතලා පුළුවන්. 100ට වැඩි ආසන්නම ඔත්තේ සංඛ්‍යාව ලියන්න බලන්න කීයද කියලා. කියන්න බලන්න. ඔය ඉන්න අය පාඩමේ හො 101 101 බොහොම හොඳයි. 100ට වැඩි ආසන්නම ඔත්තේ ඉලක්කම 101. 100ට කිට්ටුම ඔත්තේ ඉලක්කම 100ට වැඩි වෙන්න ඕනේ. ඊළඟට අහනවා එය කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද කියලා. එහෙනම් ඔත්තේ සංඛ්‍යාවල පොදු පදේ වන
දෙකයින් ඍණ එක පොදු පදයේ දෙකයින් ඍණ එකනේ උත්ත සංඛ්‍යාව. ඒක සමාන කරන්න මේ ඔයගොල්ලෝ කිව්වේ 101ට. ඉස්සෙල්ලා වගේ මොක සුරු කරලා එන්න හොයන්න බලන්න. ඉස්සෙල්ලා ගන්න වගේ මේ එන්නවල උත්තරේ ගන්න බලන්න. කියන බලන්න එන්ට ඉන්නේ කීයද කියලා 51යි 50 51යි අන්තිමට ලියන්න ඕනේ නම් 101 යනු 51 වෙනි ඔක්ටේ සංඛ්‍යාවයි කියලා ලියන්න. හරි ඕම් හදන්න බැරි අය බලාගන්න. මේ ඍණ එක නැති කරන්න ධන එකක් ලියන්න. 101 ධන එකයි. මේ ඍණ එකට ධන එකයි කළා 2යි. 102යි. දෙපැත්තම දෙකෙන් බෙදුවා. මේ පැත්තත් බෙදුවා එහා පැත්තත් බෙදුවා. එතන n සමානයි 51. අන්තිමට ලියනවා 101 යනු කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද 51 වන ඔත්තේ සංඛ්‍යාවයි. 101 යනු 51 වන ඔත්තේ සංඛ්‍යාවයි. හරි. දැන් හදන්න පුතේ ටියුට් එකේ ආයෙත් ගණන් 5 6 7 8 9 10. ඔය ගණන් ටික ඉවර කරන්න.
Betul.
Rồi đầu tiên là có làm này nên đấy là tôi không có nghèo sắp được. Yên là một cái Dia mungkin orang lain katanya jangan. අනිත් මේ අරක මොකද වෙන්නේ අර යම් එක පාට දැක්ක වෙලා යනවනේ Oh wait. Semua terbilang ya hari ya. Berarti tahu. Iya ya Kau hadain ada
ඉවරද ළමයි? හදනවද පුතේ? නෑ සර් හදලා ඉවරයි. ඉවරයි. හදන අය ඉන්නවනම් කියන්නකෝ මට. තාම හදමින් පවතින අය ඉන්නවනම් විතරක් කියන්න. නෑ. එහෙනම් බලමු. උත්තර ටික බලමු. අයවෙනි ගාන 6. 10ට අඩු ආසන්නතම ඉරට්ට සංඛ්‍යාව කීයද? එය කීවෙනි ඉරට්ට සංඛ්‍යාවද? 100ට. 100ට අඩු ආසන්නම 100ට අඩු ආසන්නම ඉරට්ටේ සංඛ්‍යාව 100ට අඩු ආසන්නම ඉරට්ටේ සංඛ්‍යාව තමයි 98. 98 ඉරට්ට සංඛ්‍යාව 98. 100ට අඩු ආසන්නම ඉරට්ට සංඛ්‍යාව 98. ඒ කීවෙනි ඉරට්ට සංඛ්‍යාවද බලන්න. ඉරට්ට සංඛ්‍යාව පෙන්නන පොදු පදේ 2න් සමාන කරනවා 98. දෙපැත්තම දෙකෙන් බෙදලා. එහෙනම් n කියන්නේ 49. ඒකේ තේරුම ඔව් 98 යනු 49 වන ඉරට්ටේ සංඛ්‍යාවයි. ඕම් 6 වෙනි ගාන ඉවරයි. අඩුපාඩු වැරදි කියන අය හදාගන්න. ඒ හැදුවේ 6 වෙනි ගාන. අඩුපාඩු තියෙන අය හදාගන්න ඉක්මනින් ඊළඟ ගාන ලියන්න හදන්නේ. ඊළඟට 7 වෙනි ගාන 7. 27 වෙනි ඔත්තේ සංඛ්‍යාව කුමක්ද? ඔන්න ඔත්තේ සංඛ්‍යාවලට අපි දන්නවා ඔත්තේ සංඛ්‍යාවල පොදු පදේ තමයි 2n ඍණ 1. ඔත්තේ සංඛ්‍යාවල පොදු පද. ඉරට්ට සංඛ්‍යාවල නම් 2n, ඔත්තේ සංඛ්‍යාවල 2n ඍණ 1. අපෙන් ආන්නේ 27 වෙනි ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් 27 වෙනි පදේ. දෙක වැඩි කිරීම 27, අඩු කිරීම 1. 54යි එකක් අඩු කළා උත්තරේ 53යි. 27 වෙනි ඔත්තේ සංඛ්‍යාව 53යි. 27 වෙනි ඔත්තේ සංඛ්‍යාව 53. අඩුපාඩු තියෙන අය හදාගන්න.
අටවෙනි ගාන. 8 177 යනු කීවෙනි ඔත්ත සංඛ්‍යාවද? ඒතර ඔත්ත සංඛ්‍යාවල පොදු පදේ අපි දන්නවා 2n ඍණ 1. 177 කීවෙනි ඔත්ත සංඛ්‍යාවද? 2n ඍණ 1 සමාන කරනවා 177. දැන් n හොයන්න ඍණ 1 නැති කරනවා ධන එකක් ලියලා දෙපැත්තටම. ඒතර 2n සමාන වෙනවා 178ට. දෙපැත්තම දෙකෙන් බෙදනවා. දෙපැත්තම දෙකෙන් බෙදනවා. එහෙනම් n සමාන වෙනවා දෙවරක් 8යි 9යි 89. එහෙනම් 177 යනු 89 වන ඔත්තේ සංඛ්‍යාවයි. 89 වෙනි ඔත්තේ සංඛ්‍යාව තමයි 177ක් වෙන්නේ. නවවෙනි එක 9 200ට වැඩි ආසන්නතම ඔත්තේ සංඛ්‍යාව කීයද? 200ට වැඩි ආසන්න ඔත්තේ සංඛ්‍යාව 201 200ට කිට්ටුවෙන්ම තියෙන ආසන්න ඔත්තේ සංඛ්‍යාව තමයි 201 ඔත්තේ සංඛ්‍යාව. 200ට වැඩි වෙන ළඟම තියෙන ඔත්තේ සංඛ්‍යාව. ඒ කීවෙනි ඔත්තේ සංඛ්‍යාවද? දැන් ඔත්තේ සංඛ්‍යාවල පොදු පදේ වන 2n ඍණ 1 සමාන කරනවා 201ට. ඍණ 1 නැති කරන්න ධන එකක් ලියනවා දෙපැත්තට. මේ ඍණ 1 නැති කරන්න ධන එකක් ලියුවා දෙපැත්තට. 201 ධන 1. මේ පැත්තේ ඍණ 1 ධන 1 නැතුව ගියා 2n 202යි. දැන් දෙපැත්තම බෙදුවා දෙකෙන්. එහෙනම් n කියන්නේ 101යි. n 101යි. ඒකේ තේරුම 201 යනු 101 වන ඔත්තේ සංඛ්‍යාව. 101 වෙනි ඔත්තේ සංඛ්‍යාව තමයි 201 වෙන්නේ. ඒක තමයි 200ට කිට්ටුවෙම තියෙන ඔත්තේ සංඛ්‍යාව. අඩුපාඩු හදා ගන්න හැම වෙලේම. එහෙනම් මතක තියාගන්න ආයේ අමතක වෙයි ලබන සතියේ බ්‍රහස්පතින්දා එන්න බ්‍රහස්පතින්දා පන්තියේ තියෙනවා 9 වෙනිදා. 2:00 ඉඳන් 4:00. ඒතර පන්ති පටන් ගත්ත කාලෙකත් ඒ වෙලාවමයි තියෙන්නේ. ලේසි වල.
අන්තිම ගාන 10. 10 පළවෙනි කොටස. 240 යනු කීවෙනි ඉරට්ට සංඛ්‍යාවද? අපි දන්නවා ඉරට්ට සංඛ්‍යාවල පොදුපදේ 2යි 8 සමාන කළා 240ට. ඉරට්ට සංඛ්‍යාවල පොදුපදේ දෙපැත්තම දෙකෙන් බෙදුවා එන්නේ 120යි. හරි? එහෙනම් 240 යනු 120 වන ඉරට්ට සංඛ්‍යාවයි. දෙක කීවෙනි තුනේ ගුණාකාරයේද? 3යින් සමාන කළා 240ට. තුනේ ගුණාකාර දෙපැත්තම 3ෙන් බෙදුවා එන්න 80යි. එහෙනම් 240 යනු 80 වන තුනේ ගුණාකාරයයි. 80 වෙනි තුනේ ගුණාකාරය. ඊවෙනි 4 ගුණාකාරයේද? 4යි සමානයි 240යි. 4ෙන් බෙදුවා දෙපැත්තම n 60යි. එහෙනම් 240 යන 60 වන 4 ගුණාකාරයයි. 60 වෙනි 4 ගුණාකාරය. හතර කීවෙනි 6 ගුණාකාරයද? 6යි 240යි. 6ෙන් බෙදුවා දෙපැත්තම 40යි. එහෙනම් 240 යන 40 වන 6 ගුණාකාරයයි. 40 වෙනි 6 ගුණාකාරය. පහ කීවෙනි 12 ගුණාකාරයද? 12ට සමානයි 240යි. 12න් බෙදුවා n 20යි. 240 යන 240 යන 20 වන 12 ගුණාකාරයයි. පාඩ එකම ගානට කොටස් ගොඩක් තිබුණා. හරි. හදා ගන්න උදාහරණ ගාන අඩුපාඩු තියෙන අය. දැන් මොනවා හරි අද දවසේ ගැටලුවක් තියෙනවා නම් මට කියන්නකො. පාඩමේ නොතේරුණ තැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන්ම කියන්න. පාඩමෙන් භාගයක් ඉවරයි, ඊතුරු භාගේ බ්‍රහස්පතින්ද කරනවා. ඔය අද පාඩමට හිටපු නැති අයට කියන්නේ YouTube එකට අපි ওই ටික දානවා. හෙට වෙනකොට දානවා. ඒගොල්ලන්ට හෙට ওই ටික බලලා බ්‍රහස්පතින්ද පාඩමට ලෑස්ති වෙන්න කියනවා.
ගැටලුවක් නැද්ද කාටවත්? නෑ. දැන් පුතේ පෙරලා ගන්නකො ඔගේ පොතේ පැවරුම අගම පිටුවේ තියෙන. අගම පිටුවේ තියෙනවා ඒ ටියුට් එකේ පැවරුම. සංඛ්‍යා රටා පැවරුම 1. ආන් ඒකේ එකේ නම් පහට ගණන් 5ක් හදන්න අර මං කලින් කිව්වා වගේ වෙනම පොතක හදලා තියෙන පැවරුම් පොත. පැවරුම් පොතක් වෙනම තියාගන්න ගණන් හදන්න. ගෙදර ගණන් හදන පොත. ඒකේ එකේ නම් පහට ගණන් 5ක් හදන්න. ගණන් 5ක් හදලා තියන්න. හරි? ගණන් 5ක් හදලා තියන්න එච්චරයි. ලබන සතියේ මේ පාඩමේ ඉතුරු ටික කරලා ඊළාට ඉවර කරනවා. එහෙනම් අදට ඇති හැමදෙනාටම ආයිබෝවන්. ආයිබෝවන්